හැම පිළිගන්න අපේ හතරවෙනි පාට් එකට Python modules tutorial එකේ අපි මේ වෙනකොට modules කරන introduction එක අරගෙන NumPy module එක ගැන කතා කරලා ඒකේ practical implementation හෙවුත් කරලා ඉන්නේ. දැන් අපි ඊළඟ වීඩියෝ එකේදී කියන්නේ මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ matplotlib කියන library එක කොහොමද use කරන්නේ සහ ඒක use කරලා කොහොමද අපේ codes වල අපිට ඕන implementations කරන්න කියලා. ඊට කලින් අපි බලමු මොකද්ද මේ matplotlib library එක කියන්නේ කියලා. matplotlib කියලා කියන්නේ අපිට Python වල තියෙන ගොඩක්ම useful වන අපිට graphs සහ figures අඳින්න useful වෙන library එකක් තමයි matplotlib කියලා කියන්නේ. එතන මේ matplotlib use කරලා අපිට ඕනම જાති graph එකක් අඳින්න පුළුවන්. ඒ කියන්නේ line graphs, scatter diagrams, bar charts, histograms, 3D graphs, pie charts, radar graphs මේ වගේ ඕනම ඔයාට data visualization වලට ඕන වෙන ඕනෙම ටයිප් එකේ graph එකක් අඳින්න පුළුවන් බොහොම powerful සහ useful library එකක් තමයි matplotlib කියලා කියන්නේ. අපි මේ matplotlib library එකේ introduction level එකේදී අපි කතා කරනවා කොහොමද graph එකක් අඳින්නේ, කොහොමද annotate කරන්නේ, කොහොමද graph එකේ properties වෙනස් කරන්නේ. right? ඒ වගේ ගොඩක් දේවල් අපි කතා කරලා අපි බලමු simply කොහොමද graphs implement කරන්නේ matplotlib වලින් කියලා. හරි. අපි පළවෙනියටම මේ කෝඩ් එකේදී කතා කරන්නේ කොහොමද line graph එකක් අඳින්නේ කියලා. අපි ඉස්සෙල්ලාම matplotlib library එකෙන් pyplot කියන sub library එක ගන්න ඕනේ. pyplot කියන්නේ අපිට මේ plotting purpose වලට දීලා තියෙන sub library එක matplotlib වලින්. එතකොට මේ pyplot කියන එක අපි plt කියලා තමයි ගොඩක් වෙලාවට usually අපි import කරගන්නේ. හැබැයි මම ඔයාලා දන්නවා දැන් මේක ඕන නමකින් ඔයාලට import කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් line graph එකක් අඳිද්දි මේ PLT කියන ගන්න module එකෙන් ඔයාලට පුළුවන් plot කියන library එක plot කියන method එක use කරන්න. plot කියන method එකෙන් තමයි සාමාන්‍යයෙන් අපි line graphs එකක් අඳින්නේ. line graphs අඳින්න අපි use කරන්නේ plot කියන method එක. එතන මේකෙදි ඔයාලට පේනවා අපි දැන් මෙන්න මේ values ටිකක් දීලා තියෙනවා 10 20 28 38 41 කියලා. එතකොට මේ ටික අපි දුන්නාම plt.plot කියන එකට මොකද වෙන්නේ? යා බොහොම සරලව graph එකක් අඳිනවා. අපි දැනට මෙන්න මේක නැතුව අපි ඇන්දොත් එහෙම මොකද වෙන්නේ? මේක run කළාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ graph එකක්. ඒකට දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕනේ කොහොමද x values ටික සාමාන්‍යයෙන් graph එකක් අඳින්න නම් x සහ y දෙකම තියෙනවනේ. දැන් මෙතන x නෑ මේ වෙලාවට. එතකොට plt plot කියන function එකට y විතරක් දෙනකොට යා මොකද කරන්නේ? automatically x values ටික assign කරගන්නවා. මෙන්න මේ විදිහට. කියන්නේ යා බිඳුවේ ඉඳන් x values දාගෙන යනවා. මෙතන හතරක් නම් තියෙන්නේ 1 2 3 4 බිඳුව 1 2 3 කියලා values ටික දාගෙන යනකොට ඔයාලට පේනවා මෙතන ඒක තමයි වෙලා තියෙන්නේ නේද මේ බිඳුව 10 ඊට පස්සේ 1ට තමයි 22 ඇඳලා තියෙන්නේ 22ට 38 30ට 41 වගේ අර x values ටික යා automatically assign කරගන්නවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් x සහ y දෙකම දෙන්න. x සහ y දෙකම දීලා අපි ඇඳොත් එහෙම plot කියන එකෙන් මේ විදිහට ඇඳෙන්නේ line graph එකක්. right? හැබැයි ඔයාලට scatter කියලා use කරොත් එහෙම scatter diagram එකක් බලා ගන්න පුළුවන්. right? එතකොට අපි line type අපි graph type දෙකක් කතා කළා scatter සහ line අපි ඔක්කොම ගැන කතා කරන්නේ නැහැ. බොහොම introduction level එකේ විතරයි අපි කතා කරන්නේ. අපේ course එකට අපි ඉස්සරහට machine learning workshops වලට ඕන විතර knowledge එක විතරයි අපි බලන්නේ. හැබැයි ඊට වඩා ඔයාලට ඉගෙන ගන්න ඕන නම් ඕන තරම් resources ඔයාලට internet එකෙන් හොයාගන්න පුළුවන්. මම මේ introduction level එකේ විතරයි කතා කරන්නේ matplotlib ගැන. හරි. ඊට පස්සේ අපිට මේ විදිහට මම කිව්වා වගේ scatter diagrams එහෙම නැත්නම් line graphs plot එක use කරලා scatter diagram.scatter කියලා use කරලා මේ විදිහට අඳ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මම දන්නවා අපි np.arrange කෙනෙක් කලින් කතා කරලා තියෙනවා. මම 0යි 100යි අතර values දෙක ගානේ range එකකින් arrange කරගන්නවා මේ විදිහට. ඒතර ඔයාලා මේ වගේ values ටිකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම y1 කියලා දාගන්නවා 2x + 3. දැන් ඔයා දන්නවා සාමාන්‍ය numpy එකක් scale එකකින් ගුණ කළාම හැම value එකක්ම individually එකකින් ගුණ වෙනවා. එතකොට මෙතන තියෙන x එකේ තියෙන හැම value එකක්ම individually දෙකෙන් ගුණ කරලා තුනක් එකතු වෙලා එයා y කියලා array එකක් හදා ගන්නවා. element wise multiplication සහ element wise addition තමයි වෙන්නේ. ඊට පස්සේ y2 කියලා මම ගන්නවා np.power x2. එතන මේ නිකන් හරියට y2 කියන්නේ x වර්ගය වගේ එකක්. right? ඔහොම කරලා මම y1 සහ y2 කියලා array එකක් හදාගන්න. ඒතකොට මෙතන පැහැදිලිම දකින්න තියෙන දේ තමයි x ගාව තියෙන elements ගාන y1 එකෙත් තියෙනවා y2 එකෙත් තියෙනවා සමාන ගානක්. මොකද
එලිමන්ට් වයිස් මේ ඉක්වේෂන් එක දාපුවාම මේ එලිමන්ට්ස් ගානට සමාන එලිමන්ට්ස් ගානක් මෙතන එන්න ඕනේ. එතකොට x සහ y වල තියෙන එලිමන්ට්ස් ගාන සමානයි. right? හරි ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙහෙම මේක රන් කරලා මම මෙතන මේක ප්ලොට් කරලා තියෙනවා. right? දැන් මේක පොඩ්ඩක් ස්පෙෂල් දේවල් ටිකක් මම කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට අපි කලින් කතා කළේ pld.plot විතරයි. pld.plot ගැන විතරයි කතා කළේ. හැබැයි දැන් අපි තව පැරාමීටර්ස් ටිකක් assign කරලා තියෙනවා. මෙතන මම මේ ටික දැන්ට අයින් කරන්නම්. මම r සහ g කියලා characters දෙකක් දීලා තියෙනවා දෙවෙනි පැරාමීටර් එක විදිහට. right? දෙවෙනි පැරාමීටර් එක විදිහට. එතකොට මේ දෙවෙනි පැරාමීටර් එකෙන් මොකක්ද වෙන්නේ? මෙයාගේ color එක set කරන උදාහරණයක් විදිහට මේ තියෙන්නේ. දැන් අර පළවෙනි එක x සහ y1 අතර කැඳෙන්නේ green color එකෙන්. ඊට පස්සේ x සහ y2 එක අතර ඇඳෙන්නේ y2 එක අතර green color එකෙන්, x සහ y1 අතර ඇඳෙන්නේ red color එකෙන්. එතකොට මේ පැරාමීටර් එකෙන් ඔයාට පුළුවන් color එක දෙන්න. හැබැයි මේකත් එක්ක තව ඔයා තව characters දුන්නොත් මේ වගේ එහෙම නැත්නම් මෙහෙම right මේකෙන් කියන්නේ දෙවෙනි දැන් පළවෙනි එකෙන් color එක දෙවෙනි එකෙන් line type එක ඔයාලට set කරන්න පුළුවන්. right? පැහැදිලිද? එතකොට දැන් මේකේ useful use වෙන color සහ මේ line types මොනවද කියලා මම පොඩ්ඩක් පොඩි වෙලාවකින් ඔයාලට පෙන්නන්නම්. තව මෙතන මේ label කියලා එකක් තියෙනවා. label කියන එකේ කියන්නේ මේ line එකේ මොකද්ද කියවෙන්නේ මේ line එකේ මොකද්ද කියන. ඒතර ඔයාලට මෙතන කැමති නමක් දෙන්න පුළුවන් label එකට අදාළව. right? මම මෙතන x versus y1 කියලා තියෙනවා. එතකොට එයා මෙන්න මෙතනින් පෙන්නනවා හරි මේ line එකෙන් කියන්නේ x versus y1. ඊට පස්සේ මේ line එකෙන් කියන්නේ x versus y2 කියලා. අන්න එහෙම අපිට මේ line එකේ ෆන්ක්ෂන් එක එහෙම නැත්නම් මේ line එකෙන් මොකද්ද කියවෙන්නේ කියන එක අපිට ඔය label කියන keyword argument එකෙන් දෙන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා මෙතන තියෙන keyword argument එකක් කියලා. ඊට පස්සේ මෙන්න මේ legend කියන එකෙන් කියන්නේ මේ legend එක on කළේ නැත්නම් එහෙම ඕක පෙන්වන්නේ නැහැ. අර legend එක පෙන්වන්නේ නැහැ. legend එක on කළොත් තමයි මේ labels එක පෙන්වන්නේ. right? එතකොට මෙතන x label එකෙන් කරන්නේ x axis එකේ නම set කරන එක, y label එකෙන් කරන්නේ y axis එකේ නම set කරන එක. ඒතර ඔයාලා මෙතන කැමති නමක් දෙන්න පුළුවන්. right? ඊට පස්සේ ඔයාලට මේක save කරගන්න ඕන නම් physical file එකකට කෙලින්ම ඔයාලට file name එකක් දෙන්න පුළුවන්. මෙතන path එක තමයි දෙන්නේ. file එක save වෙන්න ඕනේ path එක. ඒතර තව parameter එකක් තියෙනවා dpi කියලා. මේ dpi එක set කරේ නැතත් ප්‍රශ්නයක් නෑ. ඔයා ඒක save වෙනවා. right? නිකන් මෙහෙම run කරත් මේක save වෙනවා. මම පෙන්නන්නම් මේක save වෙන තැන. ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඔයා ඉන්න ලොකේෂන් එකේ මෙන්න මේ විදිහට ඔයා ඉන්න තැන සේව් වෙනවා mygraph png කියලා. මේ තියෙන mygraph png කියන එක මම පෙන්නන්නම් මේකේ full version එක අරගෙන මේ තියෙන mygraph.png කියලා. එතකොට දැන් මේක ඔයාලට මේ DPI එක set කරන්න පුළුවන්. DPI කියන්නේ මේක resolution එක. DPI එක ඔයාලට set කරන්න පුළුවන් 300 400 200 100 ඔය වගේ. දැන් මම මේ DPI එක set කරොත් එහෙම ටිකක් ලොකු value එකකට ඔයාලට high resolution graph එකක් ගන්න පුළුවන්. ටිකක් resolution එක වැඩි මේ පේන්නේ. resolution එක වැඩි. අර DPI එකෙන් resolution එක සමයි set කරන්නේ. ඒතර ඔයාලට ඕන විදිහේ resolution එක අඩු වැඩි කරලා DPI එකෙන් හදා ගන්න පුළුවන්. ඒක ගොඩක් useful වෙනවා. මොකද දැන් ඔයා සමහරට research paper එකට එහෙම නැත්නම් මොකක් හරි report එකකට thesis එකකට වගේ graphs දාන්න graph හඳුනනවා නම් machine learning algorithms train කරලා නැත්නම් neural networks train කරලා ඔයා graph එකක් research paper එකට thesis එකකට වගේ දාන්න ඉන්නවා නම් අන්න ඒ වෙලාවට ගොඩක් මේක වැදගත් වෙනවා. මොකද දැන් අපිට ඔය graphs high resolution වලින් ඕනේ. අන්න එතකොට ඔයාට high resolution graph එකක් ඔය විදිහට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ එම තමයි අපි graph save කරන්නේ. ඊට පස්සේ මේ මම කිව්වා line types ගොඩක් තියෙනවා කියලා මම පෙන්නන්නම්. colors සහ line types ගැන මෙන්න මේ link එකක් මම දාලා තිනවා මේ tutorial එකේ. මෙතනින් ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔය තියෙන line types ටික. මෙන්න මේවා තමයි line types. මේ නිකන් normal එක dash එකක් දැම්මොත් solid line එකක්, dash දෙකක් දැම්මොත් dash line එකක්. මේ වගේ ගොඩාක් තියෙනවා. ඔයාලට මේවා try කරලා බලන්න පුළුවන් වෙනස් කරලා. මෙතන මේ තියෙන්නේ colors use කරන්න පුළුවන් colors. මම දැන් y වගේ එකක් use කරලා අර මෙතන තියෙන එකක් use කරන්න මොකක් හරි එකක්ම දාලා තියෙන හරි මම මෙතනට මේක y කරලා ඊට පස්සේ මම දාන්නම් මෙන්න මේ mark එක මොකද්ද මේ අපි බලමු හැදෙන line type එක කියලා. මෙන්න යගේ
අර ඇරෝස් එක තමයි මේ ලයින් එක ඇඳෙන්නේ. right? ඉතින් මේ වගේ ඕන ලයින් ටයිප් එකක් තියෙනවා මෙන්න මේ link එකේ. ඔයාලට ගිහිල්ලා මේක බලන්න පුළුවන් ලයින් ටයිප් සහ ඒ වගේ කලර්ස් මාරු කරන විදිහට මේවා තමයි එක එක කලර්ස් වලට අදාළ කැරක්ටර්ස් ටික. ඒතර ඔයාලට ඕන විදිහට මේ වෙනස් කරලා අඳින්න පුළුවන්. right? හරි. එතකොට ඔය ටික තමයි දැන් මම කතා කළේ. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ කොහොමද සබ් ප්ලොට් එකක් අඳින්නේ කියලා. ඒ කියන්නේ එකම ප්ලොට් එකේ ග්‍රාෆ්ස් ගොඩක් පෙන්වන්නේ කොහොමද කියලා මම පෙන්වන්න යන්නේ. එතකොට මේක පෙන්වද්දි මේ විදිහට මම පොඩි වැලියුස් ටිකක් දාගෙන තියෙනවා 1 10 100 කියලා. ඊට පස්සේ මේකේ මම ෆිගර් එකක් ඇඳ ගන්නවා. මේ ෆිගර් කියලා කියන්නේ මේ සම්පූර්ණ මේකට තමයි ඔය ෆිගර් එක හදා ගන්න ඕනේ. එතන ෆිගර් එක හදා ගන්නකොට මෙන්න මේ සම්පූර්ණ එක තමයි ඔය ෆිගර් එක වෙන්නේ. ඒක සෙට් කරගද්දි ඔයා බලන්න ඕනේ මෙන්න මෙතන plt.figure කියලා ෆිගර් සයිස් එක දෙන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් දෙන්නේ ඉන්චස් වලින්. මෙතන යන ඉන්චස් 12යි ඉන්චස් 5යි. ඒතකොට මේ පැත්තේ තියෙන්නේ දිග, මේ තියෙන්නේ පළල. right? ෆිගර් සයිස් එක සාමාන්‍ය ඉන්චස් වලින් තමයි මේකේ matplotlib වල ඔය dimensions දෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන මේක තමයි full image size එක, full figure එකේ size එක. ඊට පස්සේ අපිට පුළුවන් ඒකේ sub plot එකක් අඳින්න. sub plot තුනක් ඇඳලා තියෙනවා මම. ඒ තුන තමයි මෙතන මේ ඔයාලට පෙන්නලා තියෙන්නේ. මම කියන්නම් මේ sub plot එකේ ඔයා තියෙනවා මෙන්න මෙතන index එකක්. මේ index එක බොහොම වැදගත්. මේකේ පළවෙනි එකෙන් කියන්නේ number of rows ගාන. දෙවෙනි digit එකෙන් කියන්නේ පළවෙනි digit එකෙන් කියන්නේ rows ගාන සම්පූර්ණයෙන් තියෙන. මේකෙන් කියන්නේ columns ගාන. මේකෙන් කියන්නේ තුන්වෙනි digit එකෙන් කියන්නේ කීවෙනි plot එකද කියලා. කියන්නේ මේ ඔයා අඳින්න යන plot එක කීවෙනියට තියෙන plot එකද කියලා. right? ඒක සාමාන්‍යයෙන් මේකේ plot number කරන්න පටන් ගන්නෙ left side එකේ උඩ ඉඳන්. ඒ කියන්නේ මෙන්න මේ left side එකෙන් තමයි හැම වෙලෙම පටන් ගන්නේ. left side එකේ උඩම තියෙන එක තමයි 1 වෙන්නේ. ඊට පස්සේ මේක 2, මේක 3 ඔය විදිහට තමයි මේක යන්නේ. right? හරි. දැන් මම මේක පොඩ්ඩක් explain කරනවා. දැන් මෙතන ඔයා කරලා තියෙන්නේ මේ කියක් තියෙනවා එක row එකයි. හරිනේ. මේ තියෙන එක row එකයි. පැහැදිලිව ඔයාලට පේනවා මෙතන එක row එකක් තියෙනවා කියලා. columns 3ක් තියෙනවා. right? ඊට පස්සේ මේ තියෙන්නේ ඊළඟ තුන්වෙනි එක තුන්වෙනි එකේදී කියන්නේ කීවෙනි දැන් මෙතන ඒතර අපි ගත්තොත් එක ගුණ කිරීම 3යි තියෙන්නේ. මේක කියන්නේ කීවෙනි මේ සබ් ප්ලොට් එකද කියන එක තමයි මේ තුන්වෙනි අංකයෙන් කියන්නේ. right? ඒත් මම කිව්වා ඕකේ අංක දෙන්න පටන් ගන්න ග්‍රාෆ්ස් වලට මෙන්න මේ පැත්තේ ඉඳන් මේ පැත්තේ පළවෙනියට තියෙන එක ඊළඟට තියෙන 2 3 ඔහොම තමයි මෙයා මාක් කරගෙන යන්නේ. මම මේ එක්ස්ප්ලেইন කරොත් එහෙම ඔයා names සහ values names කියන්නේ මෙන්න මේ ටික සහ values ටික දාලා තියෙනවා values කියන්නේ මේ ටික. ඒතකොට පළවෙනි එක ඇඳලා තියෙන්නේ bar graph එකක්. ඒතකොට ඒක ඇඳෙන්නේ මේ පළවෙනි එලිමන්ට් එක පළවෙනි graph එක විදිහට. ඊළඟ දෙවෙනි graph එක විදිහට තමයි මෙන්න මේ scatter diagram එක ඇඳෙන්නේ. තුන්වෙනි graph එක විදිහට තමයි මෙන්න මේ මෙයා ඇඳෙන්නේ. කවුද? මේ line graph එක. right? line graph එක ඇඳෙන්නේ. හරි. මම තව පොඩ්ඩක් ඔයාලට මේක පැහැදිලි කරන්න. දැන් මෙතන කියන්නේ rows 3යි columns 3යි මේ තියෙන්නේ පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක කියලා. හරි. එතකොට ඔයාට අපි ඕන මේක තුන්වෙනි එක කරලා මේක පළවෙනි එක කරලා ඔයාලට පේනවා මේක මාරු වෙනවා bar graph එක 3ට යනවා මේක 1ට එනවා. right? මම ඔක මේක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ තියෙන්නේ subtitle එක ඊට පස්සේ මෙතන figure එක save කරලා තියෙනවා. ඒ දෙක සාමාන්‍ය වල දන්න දේවල් ටිකක්. මම පොඩ්ඩක් තව එකක් මෙතෙන්ට ඇඩ් කරන්නම්. අපි අඳිමු මම අඳින්නම් මේ plot එකක්ම. හැබැයි මම plot එකම අඳින්නම්. දැන් මේක මම වෙන් කරන්න. ඒතර ඔයාලට පැහැදිලිව මේක අඳුර ගන්න පුළුවන්. මම මේක මෙහෙම දාලා මම තව එකක් plot කරනවා line ම තමයි. හැබැයි මම පොඩ්ඩක් වෙන color එකකින් සහ වෙන dash එකක් use කරලා අපි හිතමුකෝ මම red plus වලින් අඳින්නම් මේ line එක red plus වලින්. හරි. දැන් මෙතන හතරක් තියෙන අපිට graphs හතරක් plot කරන්න තියෙනවා. එහෙනම් හතරක් plot කරන්න ඔයාලට එක්කෝ එක row එකයි columns හතරක් දාන්න ඕනේ. එහෙම නැත්නම් එක column එකයි rows හතරක් දාන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ඕනනම් rows දෙකයි columns දෙකයි දාගන්න. මම උදාහරණයක් විදිහට මම මේක rows දෙකයි columns දෙකයි දාලා පෙන්නන්නම්. එහෙනම් ඔයාලට පේන්න ඕනේ මෙතන දැන් අපි rows දෙකයි කියන්නේ අපි මෙහෙම දාගමුකෝ මේක. මේ විදිහට. මෙන්න මේ වගේ එකක් එන්න අපි දාගමු.
මෙතන එක graph එකක් මෙතන තව graph එකක් මෙතන තව graph එකක් මෙතන තව graph එකක් මේ තමයි සම්පූර්ණ figure එක. හරි. කොහොමද ඔක කරන්නේ? එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ columns දෙකයි rows දෙකයි. ඒතකොට ඒක හැම එකටම common. columns දෙකයි rows දෙකයි columns දෙකයි rows දෙකයි. size එක නම් ගොඩක් important වෙන්නේ නැහැ. size එක අපි දැන් කොහොමද තියමු බලමු කැත නම් අපි වෙනස් කරගමු. ඊට පස්සේ දැන් හතරක් අපි අඳින හින්දා ඊළඟ එකෙත් මම දාගන්න subplot rows දෙකයි columns දෙකයි. ඊට පස්සේ ඔයා කියන්න හරි. මේක තමයි ඔකේ පළවෙනි එක. එහෙනම් පළවෙනි එක කියලා නම් එක එන්නේ මෙයාට. මොකද මම කිව්වා right side වලින් තමයි numbering පටන් ගන්න. ඒකට මේ තුන්වෙනි digit එක තමයි නම් දෙක ඇත්තටම. ඒතකොට numbering නැත්තම් odd එක. odd එක පටන් ගන්න හැම වෙලේම left side upper එකෙන්. ඒ කියන්නේ මෙතන තමයි 1. ඊළඟට මේක 2. ඊළඟට තමයි පල්ලහැට එන්නේ. ඊට පස්සේ මේක 3. මේක 4. ඔහොම තමයි සාමාන්‍යයෙන් පිළිවෙල තියෙන්නේ. ඒතකොට ඔයා හතරක් නම් තියෙනවා නම් ඔහොම තමයි පිළිවෙල එන්නේ. එතකොට මෙතන 1 2 මේක 3 මේක 4. බලමු අපි දාලා මොකද වෙන්නේ කියලා. හරි. පැහැදිලි නේ? එතකොට ඔන්න ඔය වගේ තමයි ඔය මේක ඇඳෙන්නේ. right? දැන් මේක තව ඔයාට නිකන් පේනවා නිකන් මේක පොඩ්ඩක් ඇදිලා ගිහිල්ලා වගේ තියෙනවා. මම පොඩ්ඩක් මේකේ size එක ඕන වෙනස් කරන්න 10 10 වගේ පොඩ්ඩක් දාලා බලමු අපි කැත වුණොත් එහෙම වෙනස් කරගමු. හරි. මේ තියෙන හොඳ perfect තියෙනවා. right? දැන් මේ numbering එක මතක තියාගන්න මේ තුන්වෙනි digit එකෙන් තමයි number එක කියන්නේ අනිත් ඒවා common. අනිත් දෙක මොකද row කොච්චර rows තියනද කොච්චර columns තියනද. දැන් මේක අපේ එකේ rows දෙකයි. මේ තියෙන row 1, මේ තියෙන row 2, මේ තියෙන column 1, මේ තියෙන column 2. right? එතකොට මේ දෙක මොන plots ගානක් තිබ්බත් එකයි. මේ තුන්වෙනි එකෙන් කියන්නේ මේ කීවෙනි එකද කියලා. කීවෙනි එකද කියලා කියන්න පටන් ගන්න ඕඩ එක left side upper එක ඊළඟට right side එකට යන දෙක ඊට පස්සේ ආපහු අන්න ඒ විදිහට. right? දැන් ඔයා මේකම හිතන්නකො මම එකම line එකේ පෙන්නනවා කියලා. එකම line එකේ එහෙනම් ඔයාලට පේන්න ඕනේ එකම line එකේ පෙන්නනවා නම් එතකොට ඒ කියන්නේ මේ වගේ දෙයක් මම. මේ වගේ එක හතරක්. එතකොට අපි කරන්න ඕනේ එහෙනම් මෙතන rows එකයි columns 4යි. ඒක හැමෝටම common. හරි. ඊට පස්සේ 1 2 3 4 කියා දෙනවා මම numbers ටිකක්. එතකොට මෙතනට එන්නේ පළවෙනි එක්කෙනා, දෙවෙනි එක්කෙනා, තුන්වෙනි එක්කෙනා, හතරවෙනි එක්කෙනා. එතකොට මෙන්න මේ graph එක තමයි පළවෙනි එකට මේක 2 මේක 3 මේක 4. බලමු අපි run කරලා. දැන් මේකේ පොඩ්ඩක් size එක අපි පොඩ්ඩක් අඩු කරගමු. මම 5 වගේ දාගන්න. හරි. ඔය තියෙන එතකොට graph එක අපි බලාපොරොත්තු වෙන විදිහට එනවා. ඔයාලට size එක අඩු වැඩි කරලා ගන්න පුළුවන්. හරි. මම හිතනවා subplot අදින විදිහ තේරුණා කියලා. ආ විදිහ තමයි අපි සාමාන්‍යයෙන් ඕක මේවා කරගන්න. එතන මෙතන තියෙනවා ඔන්න තව exponential function එක දාලා පොඩි දෙකක් ඇඳලා අර method එකටම තමයි. හරි. පොඩ්ඩක් එක බලන්න. මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද annotate කරන්න කියලා. annotate කරන්නේ කියන්නේ කොහොමද මේකට ඔය maximum minimum ඒවා එහෙම පෙන්වන්න කියලා. ඒක බොහොම සරලයි. ඔයාලා කරන්න තියෙන මෙන්න මේ pld.annotate කියලා function එක call කරන්න. ඊට පස්සේ ඔයාලට දෙන්න ඕනේ මොකක්ද දාන text එක කියලා. ඊට පස්සේ xy coordinate එක දෙන්න ඕනේ. xy coordinate එක කියලා කියන්නේ ඔයා පෙන්වන්න යන point එක. ඒ කියන්නේ ඔයා point කරන point එකේ xy කියලා මෙන්න මේ xy keyword argument එක call කරලා දෙන්න ඕනේ 2 1. ඒතර ඔයාලට පේනවා මෙතන පැහැදිලිව කියලා තියෙන්නේ ඔය point වෙන තැන xy coordinate එක තමයි මේ xy කියලා parameter එකට tuple එකක් විදිහට pass කරන්න. ඒතර මේ තියෙන එක x coordinate එක මේ තියෙන්නේ y coordinate එක. දැන් මේ තියෙන හරිය 2 x y කියන්නේ එක. ඒතර point වෙන තැන coordinate එක තමයි අපි xy කියන keyword එකට tuple එකක් විදිහට pass කරන්නේ. පළවෙනි එක x coordinate එක, දෙවෙනි එක y coordinate එක. මේක x coordinate එක, මේක y coordinate එක. point වෙන්න ඕනේ තැන. ඊළඟට ඔයාලා දෙන්න ඕනේ text එක. මොකක්ද text එක? මේක තමයි text එක. text එක තමයි පාලනි parameter විදිහට දෙන්නේ. ඊට පස්සේ xy text එකේ xy. ඒ කියන්නේ ඔයාලට පේනවා මේ තියෙන 3 සහ 1.5 කියන තැන තමයි text එක place වෙලා තියෙන්නේ. right? මේකෙදි මේ face color කියලා කියන්නේ මේ අපි arrow props මේ arrow එකේ details ටිකක් තමයි මේ dictionary එකක් විදිහට අපි මෙතන provide කරන්නේ. එතකොට මෙතන ඔයා දෙන්නේ face color එක. ඒ කියන්නේ තව parameters ගොඩක් තියෙනවා. හැබැයි අපි මේ ටික විතරයි කතා කරන්නේ. මෙතන තව ගොඩක් parameters අපි මේකට දෙන්න පුළුවන්. face color කියලා කියන්නේ මේ
ඇරෝ එකේ කල එක එතකොට මේක මාරු කරන්න පුළුවන් අපි රන් කරලා බලමු. එතකොට shrink කියලා කියන්නේ මෙන්න මේ ඇරෝ එකේ end එකයි මේ අකුරු සෙට් එකයි අතර කොච්චර දුරක් තියනවද කියන එක. එතකොට ඔයාලට මේක රේෂ් එකක් වගේ මාරු කරන්න පුළුවන්. අපි මෙහෙම කළොත් එහෙම මම මෙතන දැන් මෙහෙම තියදී රනුනා මෙහෙම එකක් තමයි ඔයාලට පේන්නේ. මම මේක වෙනස් කරොත් එහෙම හරි. මෙතන ඔයාලට කෙලින්ම කලර් එක වචනෙන් දෙන්න පුළුවන්. මම blue කියලා වෙනස් කරොත් එහෙම හරි blue එකක් එනවා. මේ shrink එක මම පොඩ්ඩක් අඩු කරන්නම්. එතන මොකද වෙන්නේ? ඔයාලට පේනවා shrink එක shrink එක මම වැඩි කළා. shrink එක වැඩි කරද්දි මොකද වෙන්නේ? මේක ඈත් වෙනවා. ඒ කියන්නේ ඈත් වෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ ඈත් වෙනවම නෙමෙයි මේ අර අපි මෙතන සෙට් කරලානේ තියෙන්නේ වචනේ තියෙන තැන වචනෙන් තියෙන තැන අපි සෙට් කරනවා මෙන්න මේකෙන් ෆික්ස් වෙනවා. ඒතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට ලෝකල් මැක්ස් එක කියන කොහෙවත් යන්නේ නැහැ. ඒ වචනේ කොහෙවත් යන්නේ නැහැ. මොකද ඒක ෆික්ස් කරලා තියෙන්නේ. shrink එකෙන් වෙන්නේ මොකද වෙන්නේ? අර මේ ඇරෝ එක වාට පේනවා දැන් මේ 0.05 කිව්වහම මේකෙන් භාගයක් දුරට මේක shrink වෙලා තියෙනවා. right? ඒතකොට තව ඕනනම් මේක ඔයා දැම්මොත් එහෙම 75 කියලා. ඒතකොට 75% shrink වෙනවා. right? ඒතකොට මේක දැම්මොත් එහෙම 25 කියලා 25% shrink වෙනවා සම්පූර්ණ දුරෙන්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන අපි roughly වෙනවා කියලා අපිට idea එකක් ගන්න පුළුවන්. right? shrink වෙන එක තමයි වෙන්නේ. හරි. තව වැදගත් දෙයක් තියෙනවා අපිට ඕන නම් මේකේ y lim x lim value set කරන්නත් පුළුවන්. මෙතන විතරක් නෙමෙයි හැම තැනකම සාමාන්‍ය අපිට x ට සහ y ට ලිමිට් එකක් වුණත් දෙන්න පුළුවන්. මෙන්න මේ දෙක අතර පෙන්වන්න. කියන්නේ උදාහරණයක් විදිහට මම මේක තව මාරු කරොත් එහෙම හරි. මේක ඍණ එකේ ඉඳන් ධන දෙක දක්වා ලිමිට් කරන්න කියලා. එතකොට ඔයාලට පේනවා y range එක ලිමිට් වෙනවා. මේක විතරක් නෙමෙයි මම කියවගේ හැම තැනම දාන්න පුළුවන්. මේ වගේ එක්ස්ලිම් එකත් ඔයාලා වෙනස් කරන්න පුළුවන් ඍණ එකේ ඉඳන් ධන 5 වගේ මේ වගේ values දක්වා වුණත් මේක වෙනස් කරන්න පුළුවන්. ඒතකොට එක්ස්ලිම් y ලිම් ඔයාලට මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. මේක මෙතන විතරක් නෙමෙයි අර කලින් අපි කතා කරපු plots වලටත් දාන්න පුළුවන්. හරි ඊට පස්සේ histogram එකක් ඇඳලා මම තියනවා. මේක අපි අර last example එකේ කරගත්ත අර අලුතෙන් හදාගත්ත data CSV ෆයිල් එකේ ළමයින්ගේ average ටික තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ කොහොමද histogram එක ඇඳගන්නේ ple.histogram. ඊට පස්සේ ඔයා දෙන්න ඕනේ values ටික ඊළඟට ඔයා දෙන්න ඕනේ bins ගාන. ඒ කියන්නේ මේකේ histogram එකේ පෙන්වන්න ඕනේ කොච්චර range එකට සැරයක්ද. ඒතර මම මෙතන sorry range එකට සැරයක් නෙමෙයි. කොච්චර bins ගානකට මේ data set එක කඩන්න ඕනේ. මේ bins 10කට කඩලා තියෙනවා. ඒතර අර පේනවා මේ 1 2 3 4 5 6 7 8 9 10. bins 10කට කඩලා මේක පෙන්ලා තියෙනවා. මම histogram ගැන පොඩ්ඩක් කියවලා බලලා knowledge එක ගන්න පුළුවන්. මොකද්ද histogram එකකින් වෙන්නේ කියලා. හැබැයි මම මෙතන නිකන් histogram එකක් අඳින විදිය විතරයි මට පෙන්වන්න ඕනේ. මොකද මේවත් අපි ගොඩක් අපේ machine learning implementations වලදී use කරනවා. හරි. එහෙනම් අපි matplotlib ගැන ගොඩක් දේවල් කතා කළා. මම හිතනවා ඔයාලා පොඩ්ඩක් මේක try කරලා බලන්න ඕනේ වත් එක. මොකද දැන් මේක අහගෙන හිටියා කියලා ගොඩක් තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් parameters වෙනස් කරලා data දාලා බලන්න කොහොමද මේවා වෙනස් වෙන්නේ, කොහොමද අපිට මේවා අඳින්න පුළුවන් කියලා. right? හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ අවසාන වීඩියෝ එකේදී හම්බෙමු. මේකේදී අපි කතා කරන්නේ OpenCV module එක ගැන. ගොඩක් interesting module එකක්.